මේ වෙනකොට ඊයේ අපි ජනතා විමුක්ති පෙරමුණ අපේ රටේ මෙතන ඩිස්ට්‍රික්ට් 22ටම නවතන කරලා තියෙනවා. ඒ 22ම පිළිගැනීම කරලා තියෙනවා. ඒ නිසා අපි වටපිටාවම මෙතන ඩිස්ට්‍රික්ට් 22කේම තරඟවදී උතුරු බැලන ඇතුළු. දැන් අපි විශ්වාස කරනවා මේ මැතිවරණය විශේෂ මැතිවරණයක්. එක පැත්තෙන් ගත්තොත් අපිට මේ මැතිවරණය ආවේ ඊට කලින් ජනවාරි මාසයේ 8 වෙනිදා ජනාධිපතිවරණයක් තියලා ඒ ජනාධිපතිවරණයෙන් ඒකට බලයෙන් හිටපු මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඒකාධිපති පොළොව පාලනයේ නිමාන වෙලා මාස 7ක් ගත වෙන තැන. ඒ නිසාම ජනාධිපතිවරණයක් කියලා ජනාධිපතිවරණයෙන් සමාජ කිසියම් වෙනසක් සිද්ධ වෙලා ඒ වෙනසෙන් පස්සේ එන පාර්ලිමේන්තු මැතිවරණයෙන් සාපේක්ෂව මේ පාර්ලිමේන්තු මැතිවරණයත් ඒකත්ව දේශපාලන වෙනස තහවුරු කිරීම සඳහා ජනතාව කටයුතු කරන පාර්ලිමේන්තු මැතිවරණයකටපත් වෙනවා. ඒ වගේම අනෙක් පැත්තෙන් අපි දකිනවා මේ මැතිවරණ එනකොට තියෙන විශේෂත්වය තමයි ජනවාරි මාසයේ 8 වෙනිදා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාලනය පරාජයටපත් කරලා ජනතාව ගත්තු දේශපාලන තීරණය. ඒ තීන්දුව ඒ ජනවරම පහුගිය කාලය තුල එක පැත්තකින් පාවා දීමට ලක් වුණා. අනෙක් පැත්තෙන් ගත්තාම ඒකට පිටුපෑමේ ක්‍රියාවලියක් තමයි සිද්ධ වෙමින් තිබුණේ. විශේෂයෙන්ම අපි කලිනුත් මේක පැහැදිලි කළා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පැත්තෙන් ඔහු ගත්තු තීරණත් සමග මහින්ද රාජපක්ෂ මහතාට නාමජන සහ දීමට සහ මහින්ද රාජපක්ෂ මහතා සමග හිටපු සියලු දූෂිතයන්ට නාමජන දීමට තීන්දුව ගැනීමත් සමග ඒ ජනවරම පාවා දීමට ලක් වුණා. අනෙක් පැත්තෙන් එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් අපි දැක්ක දේ තමයි ඔවුන් පහුගිය කාලේ මේ දින 100 සහ ඊට පස්සේ ගත වෙච්ච මේ ආණ්ඩු කරන කාලය තුල මේ ජනවරම රැකීමට උපරිම මැදිහත් වීමක් කළේ නැහැ. ඒ වෙනුවට තමන්ගේ බලය තහවුරු කර ගැනීම අරමුණු කරගනිමින් කටයුතු කරමින් කී. එනිසාම ජනතාව ජනවාරි මාසේ ගත්තු දේශපාලන තීන්දුවේ වැදගත් තීන්දුවේ බරපතල දේශපාලන තීරණය එක පැත්තකින් පාවා දීමට ලක් වෙලා අනෙක් පැත්තෙන් නොසලකීමට ලක් වෙලා ඒකට පිටුපාලා තියෙන වෙලාවක තමයි මේ මහා මැතිවරණය එන්නේ. ඒ නිසාම මේ මහා මැතිවරණය අපි දකින්නේ විශේෂ තත්ත්වයක් තුල එන මහා මැතිවරණයක් හැටියට ඒ විශේෂ තත්ත්වය තුල අපි විශ්වාස කරනවා ජනතා විමුක්ති පෙරමුණට අපිට විශාල කාර්යභාරයක් තියෙනවා අපිට පැවරිච්ච ඒ වගේම අපේ රටේ ජනතාවට ජනතා විමුක්ති පෙරමුණ සමග අත්වල බැඳ ගැනීම සඳහා වෙච්ච හේතු කාරණා ගණනාවක් තියෙනවා කියලා. දැන් පළවෙනි කාරණේ ගත්තොත් මම හිතන්නේ දැන් අපි කාටවත් පැහැදිලි අපේ රටේ කවුරුත් නාම යෝජනා බාර දීලා තිනවා විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය සංධානය ජනතා විමුක්ති පෙරමුණ නාම යෝජනා බාර දීලා තිනවා. ඉතින් මේ ප්‍රධාන දේශපාලන ධාරාවන් තුන ලෙස තරඟ වදින්නේ මේ කණ්ඩායම් තුන. එකකින් ගත්තොත් එහෙම අපි දකින්නේ එකක් මේක ඇතුලේ සංධාන දෙකක් තියෙනවා පක්ෂයක් තියෙනවා. එක පැත්තක තියෙනවා එක්සත් ජනතා නිදහස් සංධානය අර පරණ දූෂිතයන් සිළු දෙනාම පිරිවරාගත්තු ඒ අයගේ නායකයා වෙච්ච මහින්ද රාජපක්ෂ මහත්තයා ඉස්තර කරගත්තු සියලු පරණ දූෂිතයන් වංචාකරුවන් මූල්‍ය අපරාධවල සම්බන්ධ වූවන් සිළු දෙනාම පිරිවරාගත්තු ඒ අසුද්ධ සංධානයක පැත්තක තියෙනවා. අනෙක් පැත්තෙන් ගත්තම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ කරගත්තු තවත් සංධානයක් හැදලා තියෙනවා. ඒ සංධාන තුල ඉන්නේ පහුගිය කාලේ දේශපාලන එක තැන්වල හිටපු දැන් මීට සති දෙකකට වගේ කලින් එක්සත් ජාතික පක්ෂය පරාජයටපත් කරන්න කියලා මාරාන්තිකව කතා බහ කරපු තමන්ට වෙනම පෙරමුණ අටුව ගන්න උත්සාහ කරලා නම් පවා මාරු කරගත්තු ලකුණු පවා මාරු කරගත්තු හැබැයි දේශපාලනේ ওই මෛත්‍රීපාල මහත්තයා ගත්ත තීන්දුවත් එක්ක දේශපාලනේ අවතැන් වෙච්ච කණ්ඩායම් එකතු වෙලා හදාගත්තු පෙරමුණක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂයත් එන ඕන එකක් බාර ගන්නවා. දැන් මේ മന്ത്രിකමක් විතරක් ඕන වෙන කිසිවක් අදාළ නැති අයත් කොහෙට හරි හේතු වෙලා മന്ത്രിකමක් ගන්න උත්සාහ කරනවා. ඒ නිසා එවැනි බලලෝභය മന്ത്രിකමකට තියෙන කෑදරකම විසින් හදාගත්තු පෙරමුණුත් එක තමයි මේ කණ්ඩායම් දෙකම එන්නේ. ඒ අතර ජනතා විමුක්ති පෙරමුණ අපි තාම පැහැදිලිවම ජනතා විමුක්ති පෙරමුණ හැටියට ඉතාමත් හොඳ කණ්ඩායමක් හොඳ නායකත්වයක් හොඳ පිරිසක් එක්ක මේ ඡන්දෙට ඇවිත් තියෙනවා. දැන් තමුන්නාස්ලා කවුරුත් දන්නවා පහුගිය කාලේ විශේෂයෙන්ම ජනවාරි මාසේ 8 වෙනිදාන් පස්සේ අපේ රට ඇතුලේ විශාල සංවාදයක් ඇති වුණා. විශාල සංවාදයක් ඇති වුණා. අපේ රටේ පොදු ජනතාවගේ පැත්තෙන් විශාල මතයක් ඇති වුණා මේ අපේ රටේ දේශපාලනයේ හිටපු ඉන්න දූෂිතයන් පළවැහැරලා ඒ වෙනුවට මේ පාර්ලිමේන්තු දේශපාලනයේ දූෂිතයන්ගෙන් නැති යහපාලනය සහිත ප්‍රජාතන්ත්‍රවාදී එකක් කරගන්න ඕනයි කියලා. ඒ වගේම අපේ රටේ සිවිල් සමාජ නියෝජනය කරන බුද්ධිමතුන් සිවිල් සමාජ කණ්ඩායම් විවිධ සංවිධාන
මේ පිළිබඳ හඬක් නැගුව පහුගිය කාලේ දූෂිතයන්ගෙන් තොර පාර්ලිමේන්තුවක් හදන්න ඕනයි කියලා. මහජන මුදල් වංචා කරපු නැති අයගෙන් තොර පාර්ලිමේන්තුවක් හදන්න ඕනයි කියලා. මත්ද්‍රව්‍ය ව්‍යාපාර කරන අයගෙන් තොර පාර්ලිමේන්තුවක් හදන්න ඕනයි කියලා ලොකු මතයක් තිබ්බා. ඒකට පහුගිය කාලේ විවිධ සංවිධාන ගොඩ නැගුණා. සමහර සංවිධාන දේශපාලන පක්ෂ නායකයෝ කැඳවලා දූෂිතයන්ට නාමජන දෙන්නේ නැහැ. දූෂිතයන්ගෙන් තොර නාමජන සකස් කරනවා කියලා මේ අස්සනුත් ගත්තා. මම හිතන්නේ අපේ රටේ හුඟක් අය ඒකට අස්සම් කරා. අපිත් අස්සම් කරා ඒකට. දූෂිතයන්ට නාමජන දෙන්නේ නැහැ කියලා. එතකොට ඒ නිසා මේ ඊයේ වෙනකම්ම අපේ රටේ ජනතාව, සිවිල් සමාජය, බුද්ධිමතු නුගුතුම හැම කෙනා තුළින්ම ලොකු හඬක් තිබ්බා, ලොකු ඉල්ලීමක් තිබ්බා දේශපාලන පක්ෂ වලින් තමන්ගේ නාම යෝජනා ලයිස්තු වලට දූෂිතයන් වංචාකරුන් ඇතුල් කරන්න එපා කියලා. ඒතකොට ඒ වෙලාවේ දන්නවා ජනතාවට බලය තියෙන වෙලාවක්. මැතිවරණයක් ඇවිත් තියෙන වෙලාව, පාර්ලිමේන්තු විසිරුපු වෙලාව බලය තියෙන ජනතාව තුල. එතකොට ඒ ජනතාව තුල බලය තියෙන වෙලාවක දේශපාලන පක්ෂ ඒ ජනතාවගේ බලයට ඇහුම්කන් දෙන්න වැඩි නැඹුරුවක් දක්වන වෙලාවක. එවැනි වෙලාවක එවැනි ඉල්ලීමක් තියෙද්දිත් නාම යෝජනා දෙනකොට මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? දැන් අපේ රටේ මෙතෙක්කල් පාලන බල හිටපු ප්‍රධාන පක්ෂ දෙකම එක්සත් ජාතික පක්ෂයත් සන්ධානයත් අර තමන් අස්සම් කරපු පොරොන්දුවට පයින් ගහලා තියෙනවා. ජනතාවගේ ඉල්ලීමට පටන් ගන්නකොටම පයින් ගහලා තියෙන්නේ. දැන් සමාජ ඉල්ලීමක් තිබ්බා. ඒ කවුරුත් පිළිගත්තා. නාම යෝජනා ඉදිරිපත් කරද්දී අඩු ගන්න ලයිස්ට් ටික හොඳට හදාගමු කියලා. දූෂිතෙන්ගෙන් තොරව. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ගත්තට පස්සේ අපිට පැහැදිලි මේ දෙගොල්ලන්ගේම ලයිස්තු එක්සත් ජාතික පක්ෂයේ ලයිස්තුවත් අනිත් පැත්තෙන් ගත්තොත් සන්ධාන ලයිස්තුවත් දෙකම එවැනි අය පිරිච්ච එක. සන්ධාන නම් පරණ සන්ධානෙමයි ජනවාරි මාසේ 8 වෙනිදා පරාද වෙච්ච සන්ධානේ, ජනවාරි මාසේ 8 ජනතාව ප්‍රතික්ෂේප කරපු සන්ධානේ, නඩු වැඩිච්ච පුද්ගල වෙන සන්ධානේ, පරීක්ෂණ පටන් ගත්තු අය ඉන්න සන්ධානේ. නිසා අර දූෂිතයන් නඩු තියන අය ඔක්කොම ඉන්න සන්ධානේ ඇවිත් තින්නේ කිසි වෙනසක් කරගෙන නැහැ ඒගොල්ලෝ. අඩු ගානේ අලුතෙන් එක මිනිස්සෙක්වත් ගන්න අසමත් වෙලා තියෙනවා. ඊළඟට එක්සත් ජාතික පක්ෂ ගත්තට පස්සේ මම දන්නේ හුඟ දෙනකොට විවිධාකාරයේ චෝදනා තිබිච්ච ජනතාව ප්‍රතික්ෂේප කරපු පිරිස් එක තමයි වෙත් තියෙන්නේ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයත් සන්ධානයත් ඡන්දේ පටන් ගන්නකොටම ඔප්පු කරලා තියෙනවා ඒගොල්ලෝ ජනමතයට හැමුම්කන් දෙන අය නෙවෙයි. ජනතාවගේ උවමනා ඉටු කරන්න ඕන කමක් නැහැ. ඊට වඩා බලය ඒගොල්ලන්ට ලොකුයි. ඒගොල්ලෝ ඔප්පු කරලා තියෙනවා අඩු ගන්න ඒගොල්ලන්ට නාම යෝජනා සකස් කර ගැනීමේදීවත් සමාජ ඉල්ලීමට හුම්කම් දෙන්න පුළුවන් කමක් නැහැ, එහෙම වුණ කමක් නැහැ කියලා. ඉතින් එවැනි වෙලාවක තමයි ජනතා විමුක්ති පෙරමුණ ඊ타ත්ම හොඳ කාටත් පිළිගන්න පුළුවන් ලයිස්තු ඉදිරිපත් කළ තියෙනවා දිස්ත්‍රික්ක 22කටම. එතකොට අපේ ලයිස්තු වල නාම යෝජනා පත්‍රවල නාම යෝජනා ඉල්ලන ඡන්ද ඉල්ලන අපේක්ෂක කණ්ඩායම් වල කිසිම විදිහක අපි කවදාකවත් සමාජ විරෝධී අය දූෂිතයන් මද්ද්‍රව්‍ය සම්බන්ධව පාවිච්චි කරේ නැහැ. ඒ ආදර්ශය මේ වරක් තහවුරු කරලා අපි ඉතාමත්ම හොඳ ලයිස්තු 22ක් ඉදිරිපත් කළා තියෙනවා. ඒතකොට ජනතා විමුක්ති පෙරමුණ දූෂිතයන්ගෙන් තොරව, මහජන මුදල් වංචා කරපු අයගෙන් තොරව, මද්ද්‍රව්‍ය චෝදනා තියන අයගෙන් තොරව රටේ ජනතාවට පිළිගන්න පුළුවන් ලයිස්තු ඉදිරිපත් කළ හොඳ නායකත්වයක් හඳුනා දීලා තියෙනවා. මෙතන දැනටවත් ජනමාධ්‍ය වාර්තා කරලා තිබ්බා. ජනතා විමුක්ති පෙරමුණේ දිස්ත්‍රික්කවල කණ්ඩායම් නායකයින්ගෙන් සාතිශය බහුතරයක් උපාධිධාරීන්, ඉගෙනගත්තු අය, යමක් කරන්න පුළුවන් අය සහ පහුගිය කාලේ අපේ සමාජය තුළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් විශාල හඬක් නගපු, අරගල කරපු ආදර්ශයක් දෙන්න පුළුවන් කියලා ජනතාවට පෙන්නපු අය. ඒ වෙන්නේ ලයිස්තුවක් ඉදිරිපත් කරන්න පුළුවන් වෙලා තියෙන ජනතා විමුක්ති පෙරමුණට විතරයි. ඒ නිසා අපි දකින්නේ තමයි මැතිවරණය පටන් ගන්නකොටම ජනතාවගේ ඉල්ලීමේ පැත්තෙන් ගත්තොත් එහෙම දැන් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියෙන් ඉන්නෝ ජයග්‍රහණයක් ලබලා තියෙනවා. ඒ තමයි මේ මොහොතේදී මැතිවරණට කලින් ජනතාව යමක් ඉල්ලා සිටියා නම් ඒ ඉල්ලීම සපුරන්න පුළුවන් වෙච්ච පක්ෂ වලටපත් වෙලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ. ජනතාවගේ හඬට ඇහුම්කන් දීපු පක්ෂේ ජනතා විමුක්ති පෙරමුණ. ජනතාවට ගැළපෙන, ජනතාව ආදරය කරන, ජනතාව අපේක්ෂා කරන අපේක්ෂක කණ්ඩායමක් ඉදිරිපත් කරන්න හැකියාව දෙවිච්ච පක්ෂේ ජනතා විමුක්ති පෙරමුණ. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණට ජනතාවගේ විශේෂ සහයෝගයක් ලැබෙනවා අනිවාර්යයෙන්ම. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ විශාල ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට හැකියාව තියෙනවා කියන එක අපිට පේන්න තියෙනවා. දැන් අපි ගත්තොත් මේ මැතිවරණයේදී තියෙන අනෙක් විශේෂත්වය දැන් මේ අපේ රටේ අලුත් ජන කණ්ඩායම්, එහෙම නැත්නම් අපේ රටේ ජීවත් වෙන මේ රටට යමක් කරන්න පුළුවන් දැනුම හැකියාව තියෙන විද්වතුන්, වෘත්තිකයන් වගේ අය ආකර්ෂණය වෙච්ච උදව් කරන පක්ෂ මොකක්ද?
එක්සත් ජාතික පක්ෂයට කවුරුවක්වත් එහෙම අලුතෙන් එකතු වෙලා නැහැ. සංධානයට කවුරුවක්වත් එහෙම එකතු වෙලා නැහැ අලුතෙන්. නමුත් මේ මොහොතේ ගත්තොත් එහෙම ජනතා විමුක්ති පෙරමුණට උදව් කරන්න ආශිර්වාද කරන්න අපේ සමාජයේ ඉන්න අපි කවුරුත් ගරු කරන විශාල පිරිසක් ඇවිල්ලා තියෙන එකතු වෙලා තියෙනවා. ඒක අපිට බලන්න පුළුවන් හොඳම තැන තමයි මේ පක්ෂවල ජාතික ලයිස්තුව බැලුවට පස්සේ. අපි ඔක්කොම 29 දෙනෙක්ගේ 29 දෙනෙක් ඉන්න ජාතික ලයිස්තුවක් ඉදිරිපත් කරන්න නියමිතව තිබුණා. අපි කවුරුත් ඉදිරිපත් කළා. මම හිතන්නේ ඔබ කවුරුත් දන්නවා දැන් බලන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තුවේ කවුද ඉන්නේ? ඒකේ ඉන්නේ මේ ඡන්දිල්ලා දිනන්න බෑ කියලා හිතෙන ඒත් മന്ത്രിකමක් ගන්න ආස කරන අයයි. ඊළඟට පෞගේ කාලේ ওই මෛත්‍රීපාල මහත්තයා ගත්ත තීන්දුව తీරුන නිසා දේශපාලන බිම අනාථ වෙලා යන්නේ නම් නැතුඳලා ආපහු එක්සත් ජාතික පක්ෂයට හරි එකතුලා മന്ത്രിකමක් ගන්න එකතු වෙච්ච අයයි වගේ දේශපාලන අනාථ වෙච්ච අය අතරමං වෙච්ච අය සහ മന്ത്രിකමක් ගැනීමට ආසාවෙන් ලයිස්තුවට නම දාගත්තු අය තමයි ඒ ලයිස්තුවේ ඉන්නේ. සංධාන ලයිස්තු ගත්තමත් ඒක එහෙමම තමයි. ඒක ඇතුළෙත් ඉන්නේ කලින් ඡන්දෙත් ඉල්ලපු පාර්ලිමේන්තු ඉදිරියට පැමිණිකම් කරපු ඒ දැන් ඡන්ද ඉල්ලන්න බැරි ඡන්ද ඉල්ලුව පරදේ කියලා හිතෙන වර්ගයේ කට්ටිය නම් ටික දාන් තියෙනවා. පාර්ලිමේන්තුවේ ඉන්න වැඩි හිටි කට්ටිය තමයි ඒක නම් ටික දාගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ලයිස්තුවකට පස්සේ ඒක ඇතුලේ ජාතික ලයිස්තුවක් හදන එකේ අරමුණට පිටුපාලා තියෙනවා. දැන් අපේ රටේ ජාතික ලයිස්තුවක් ඉල්ලන්නේ ඇයි? ජාතික ලයිස්තුවක් ඉල්ලන්නේ මේ මැතිවරණ බිමට බැහැලා තරඟ කරන්න අකමැති ඡන්ද ඉල්ලන්න අකමැති එහෙත් මේ සමාජ වෙනුවෙන් රට වෙනුවෙන් යමක් කරන්න කැමැත්ත තියෙන අයට අවස්ථාව දෙන්නයි. ඒ වගේම රටේ ඉන්න ප්‍රභූ නැත්තම් උගතුන් බුද්ධිමතුන් විද්වතුන් වෘත්තිකයන් වැනි අයට විවිධ ජාතිකත්ව නියෝජනය කරන අයට අවස්ථාවක් දෙන්න. හැබැයි එක්සත් ජාතික පක්ෂයත් සංධානයත් තමන්ගේ ජාතික ලයිස්තු දෙකෙන් ඒ අරමුණ සම්පූර්ණයෙන් අයින් කළ තුන අරමුණෙන් බැහැර වෙලා තියෙනවා. මොකද ජනතා විමුක්ති පෙරමුණ එහෙම නෙවෙයි. ඔබ කවුරුත් දන්නවා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තු හදනකොටම ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් නොවන එහෙත් බොහෝ දෙනා අපට ආශිර්වාද කරන්න මේ අපේ ලයිස්තුවට එකතු වුණා තමන්ගේ කැමැත්ත ප්‍රකාශයට පත් කළ නිසා ඔබ කවුරුත් දන්නවා අපේ රටේ විශ්වවිද්‍යාල අපේ රටේ මහාචාර්යවරු ආචාර්යවරු කතිකාචාර්යවරු නීතිවේදීන් පරිසරවේදීන් කලාකරුවන් සමාජ ක්‍රියාකාරීන් දේශීය ව්‍යාපාරිකයන් වැනි රට ඉස්සරහට ගෙනියන්න දැනුම තියෙන හැකියාව තියෙන දායකත්වයක් දෙන්න පුළුවන් පිරිස් විශාල ප්‍රමාණයක් අපත් එක්ක එකතු වෙලා තියෙනවා. ඉතින් ඒකනුත් පෙන්ද තමයි මේ මොහොතේදී රටේ ජනතාවගේ විශ්වාසය දිනාගත්තු පක්ෂය බවට පත් වෙලා තින්නේ ජනතා විමුක්ති පෙරමුණ. විශේෂයෙන්ම මේ රටේ මේ ගැටලු හඳුනන රට වෙනස් කරන්න කැමති අපේ රට තුල වංචා දූෂණ වලින් තොර යහපාලනයක් හදන්න කැමති ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න කැමති ජනවාරි මාසේ 8 වෙනිදා ජනතාව තිබ්බ පියවර ඉදිරියට ගෙනියන්න කැමති බොහෝ දෙනා ඒක ගෙනියන්න පුළුවන්කම තියෙන ජනතා විමුක්ති පෙරමුණට පමණයි කියන විශ්වාසය සහිතව අපට උදව් කරන්න ආශිර්වාද කරන්න ඇවිත් තිනවා. ඒ ඇවිත් තියෙන ඕන් කිසිවෙක් අපෙන් කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. විශේෂ මොකද වුන්ට ගරු කිරීමක් ලෙසම කියන්න මොනකම තියෙනවා මේ ආපු කිසිවෙක් අපිට එක්ක ආවේ මේ පටු අරමුණෙන් නෙවෙයි උන්ට කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි අවංකවම මේ මොහොතේදී ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරි ගමනට ආශිර්වාද කළ යුතුයි උදව් කළ යුතුයි මේ රට වෙනස් කරනවා නම් මේ පාදර දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා නම් ඒ කල හැක්කේ ජනතා විමුක්ති පෙරමුණට පමණයි කියන විශ්වාසයෙන් ආපු අය. නිසා අපි උන්ට කරු කරන්න ඕන අපි උන්ට ස්තුතිවන්ත වෙනවා මේ මොහොතේ ජනතා විමුක්ති පෙරමුණට ඒ ශක්තිය ධෛර්යය ලබා දීම පිළිබඳව. අනිත් පැත්තෙන් අපි කවුරුත් දන්නවා දැන් ඒ වගේ අය ඇයි එක්සත් ජාතික පක්ෂය හරි සංධාන හරි ජාතික ලැයිස්තුවට ගියේ නැත්තේ කියලා. මොකද අපි කවුරුත් දන්නවා ඒගොල්ලන්ට ඒ වගේ ලැයිස්තුවකට යන්න පුළුවන් කමක් නැහැ. මොකද ඒගොල්ලන්ට යන්න පුළුවන් වර්ගයේ ලැයිස්තු නෙවෙයි ඒවා. ඒ තරම් පහත් මට්ටමේ අය ඉන්න ලැයිස්තු නිසා අපි හිතනවා රටේ ගෞරවයක් තියෙන ආත්ම ගෞරවයක් තියෙන හෘද සාක්ෂියක් තියෙන අය අර වගේ ලැයිස්තු වලට යන එකක් නැහැ කියලා. ඉතින් ඒ නිසා එවැනි අය අද ජනතා විමුක්ති පෙරමුණ සමග එකතු වෙලා තියෙනවා. ඉතින් ඒක අපි දකින්නේ අපිට ඊටාත්ම ශක්තියක් ධෛර්යයක් හැටියට. සහ රටට ඒක තුලින් අපි හිතනවා ලොකු පණිවිඩයක් ගෙන් තියෙනවා මේ මොහොතේදී රටේ ජනතාවට වෙනසක් කිරීම සඳහා විශ්වාස කළ හැකි බලවේගයක් ඉන්නවා නම් අලුත් කණ්ඩායම් වල ආශිර්වාදය සහයෝගය ලබන පක්ෂයක් ඉන්නවනේ මේක ජනතා විමුක්ති පෙරමුණ පමණයි කියන එක මේ ඒ හරහා ඉදිරිපත් වෙලා තියෙනවා. දැන් ජනතා විමුක්ති පෙරමුණේ අපි මේ මැතිවරණ ව්‍යාපාරය දැන් අපි අදින් ආරම්භ කරනවා. ඔබ කවුරුත් දන්නවා අද හවස 4ට මහරගම අපේ මංගල රැළිය ප්‍රධාන රැළිය පවත්වනවා. ඒකෙන් පස්සේ අපි ප්‍රචාර කටයුතු ආරම්භ කරනවා. අපිට ප්‍රචාර කටයුතු කරන්න තියෙන මාස කාලයක්. මේ මාස කාලේ අපි හිතනවා
අපි වැඩි වේගයකින් අපේ ප්‍රචාර කටයුතු කරලා ජනතාවට යන්න ඕනයි කියලා. ඒකදී අපිට ඉතා විශ්වාසයක් තියෙනවා අනිවාර්යයෙන්ම මේ මැතිවරණයේ ජනතා විමුක්ති පෙරමුණට සුවිශේෂී ජයග්‍රහණයක් තියෙනවා. මේ මැතිවරණයේ අපේ අරමුණ මොකක්ද? දැන් ඔබ කවුරුත් දන්නවා පහුගිය අවුරුදු 67ක් නිදහසෙන් පස්සේ අපේ රටේ මාරුවෙන් මාරුවට දේශපාලන පක්ෂ රට පාලනය කරා. එක්සත් ජාතික පක්ෂ කාලයක් පාලනය කරා. ශ්‍රී ලංකන් පක්ෂ ප්‍රමුඛ සංධාන කාලයක් පාලනය කළා. ඒ අවුරුදු 67ක පාලනය තුළ ජනතාව පීඩාවට පත් වෙලා තියෙනවා. රට අගාධයට වැටලා තියෙනවා. රට විශාල පිරිහීමකට ලක් වෙලා තියෙනවා. පහුගිය මාස 5ක කාලයක් මේ දෙගොල්ලෝ එකට මේ රට පාලනය කරා. ශ්‍රී ලංකා UNP දෙකම එකට මේ රට පාලනය කරා දින 100 පාලනය තුළ. ඒක ඇතුළත් පෙන්වුවා එයාට රට ඉස්සරහට ගෙන යාමේ ඕනකමක් නැහැ කියලා. රටට යමක් ලබා දීම සඳහා වෙච්ච ඕනකම තිබුණා නම් හොඳම කාලය තමයි පහුගිය දින 100. මොකද ඒ දින 100ෙත් කරගත යුතු තිබිච්ච බොහෝ දේවල් කරගන්න බැරුණා. ඒක පැත්තෙන් ගත්තොත් ශ්‍රී ලංකා පක්ෂයේ බාධා කරපු නිසා අනිත් පැත්තෙන් එක්සත් ජාතික පක්ෂයට එහෙම දේවල් කරන්න ඕනකම තිබුණ නැති නිසා. සමේ ඡන්දයට අපි යන්නේත් ඔබ කවුරුත් දන්නවා ස්වාධීන කොමිෂන් සභාව බලාත්මක කරන්නේ නැතුව. මේ ඡන්දයට අපි යන්නේ තොරතුරු දැනගීමේ පනත සම්මත වෙලා නැති තත්ත්වයක් තුල. මේ ඡන්දයට අපි යන්නේ පාර්ලිමේන්තුවේ විගණන පනත සම්මත වෙලා නැති තත්ත්වයක් තුල. කරගන්න පුළුවන් වෙච්ච දේවල් පවා කරගත්තේ නැහැ. ඒව ඇත්තට දැම්මා මේ අර පක්ෂ දෙකම. ඒ නිසා අපේ රට අලුත් ගමනක් අවශ්‍යයි. ඉතින් ඒ වෙනුවෙන් අපි කල්පනා කරා අපේ මැතිවරණයේ තේමා පාඨය රට වෙනුවෙන් නව ගමනක් කියන තේමා පාඨය පාවිච්චි කරන්න. අපි තේමා පාඨ වෙන්නේ රට වෙනුවෙන් නව ගමනක්. මොකද අපි විශ්වාස කරනවා මේ රටට මෙතෙක් කල් ආපු මේ අවුරුදු 67ක සම්ප්‍රදායික තට්ටුමාරු දේශපාලන ගමන හොඳටම ඇති. ඒක වෙනස් කරලා අලුත් දේශපාලන ගමනක් පටන් ගත යුතු තියෙනවා. අන්නේ අලුත් දේශපාලන ගමන වෙනුවෙන් මේ මැතිවරණයේ අවස්ථාවක් කරගමු. මේ මැතිවරණය ආරම්භයක් කරගමු කියන එක තමයි අපි අපේ ජනතාවගෙන් ඉල්ලන්නේ මේ මැතිවරණයේදී. ඒ වගේම අනිත් පැත්තෙන් ඔබ කවුරුත් දන්නවා දැනටමත් අපි අපේ ප්‍රචාරක ව්‍යාපෘතියේ තේමාව බවට පත් කරලා තියෙනවා දේශීය හෘද සාක්ෂිය. අපි ප්‍රචාරක ව්‍යාපෘතියේ තේමාව තමයි දේශීය හෘද සාක්ෂිය. ජනතා විමුක්ති පෙරමුණ දේශීය හෘද සාක්ෂිය ලෙස තමයි මේ ඡන්දෙට ඉදිරිපත් වෙලා තියෙන්නේ. මොකද හේතුව? අපි විශ්වාස කරනවා අපේ රටේ ජීවත් වෙන හැම පුරවැසියෙකුටම තමන්ගේ වෙච්ච හෘද සාක්ෂියක් තියෙන්න ඕන. හෘද සාක්ෂිය විශේෂයක් තියෙනවා. ඒ තමයි හෘද සාක්ෂිය අපි විශ්වාස කරන තරම් හෘද සාක්ෂිය බොරු කරන්නේ නැහැ. හෘද සාක්ෂිය වැරදි කරන්නේ නැහැ. හෘද සාක්ෂිය අවංකයි. අපි ඕන කෙනෙකුට කියන්නේ තේමනේ. ඔයා මොකක් කිව්වත් ඔයාගේ හෘද සාක්ෂිය දන්න ඔයා කවුද කියලා. ඒ කියන්නේ මොකද? හෘද සාක්ෂිය කියන්නේ ඇත්ත. හෘද සාක්ෂිය කියලා කියන්නේ අවංකකම. හෘද සාක්ෂිය කියලා කියන්නේ හොරබොරු නැතිකම. ඉතින් එනිසා මිනිස්සුන්ටත් ඒ අවංකකම තියෙන හෘද සාක්ෂියක් ඕන වගේ රටකට, ජාතියකටත් හෘද සාක්ෂියක් අවශ්‍යයි. නිසා අපි විශ්වාස කරන වෙලාවේ අපේ රටේ දේශයේ හෘද සාක්ෂිය බවට පත් වී හැක්කේ ජනතා විමුක්ති පෙරමුණට. ඒ නිසා තමයි ඒක පිළිගත්තු බොහෝ දෙනා අපට උදව් කරන අපි සමග අත්වල බැඳගෙන තියෙන්නේ. නිසා අපි දේශීය හෘද සාක්ෂිය කියන තේමාව යටතේ අපේ ප්‍රචාර ව්‍යාපෘතිය ඉස්සරහට ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ තුල අපි ඊටාම හොඳ ශක්තිමත් මැතිවරණ ව්‍යාපාරයක් කරමින් යනවා. වෙනද වගේම අපි සාමූහික මැතිවරණ ව්‍යාපාරයක් කරගෙන යනවා. ඔබ කවුරුත් දන්නවා අපි තනි පුද්ගල අරමුණු සඳහා ඡන්ද කරන්න යන්නේ නැහැ. සමුළු කණ්ඩායම එකතු වෙච්ච සාමූහික මැතිවරණ ව්‍යාපාරයක් කරලා අපි විශාල ජයග්‍රහණයක් ගේන්න පුළුවන් අපිට අපි ජයග්‍රහණ ගන්නවා. අපි බලාපොරොත්තු වෙන්නේ ඊළඟ පාර්ලිමේන්තුවේ මොකද්ද? දැන් අපේ රටේ ජනතාව කවුරුත් ඉල්ලන දෙයක් තමයි මේ බලයටපත් වෙන ආණ්ඩු බලයටපත් වුණාට පස්සේ ජනතාවට වග කියන්නේ. තමන්ගේ වචනයට වග කියන්නේ. පොරොන්දු කඩනවා, වංචා කරනවා, හොරබොරු කරනවා, එහෙට මෙහෙට පයින්නවා. සංස්කෘතියක් නැහැ. එහෙට මෙහෙට පැනල නතර වෙන පාඩක් නෙවෙයි තියෙන්නේ. ඔය മന്ത്രിවරු එහෙට මෙහෙට පයින් එක ප්‍රතිමාරු කරන එක වළක්වන්න පහුගිය කාලේ අපි උත්සාහ කරා පාර්ලිමේන්තුවට නීතියක් ගේන්න. ඒ නීතියෙන් හදපු වෙලාවේ සංධානයේ මහත්තුරු ටික පාර්ලිමේන්තුවේ කෑ ගාලා ඒ නීති කෙනක වැළැක්වුවා. ඉතින් අපි හිතන ඊළඟ පාර්ලිමේන්තුත් අනිවාර්යෙන් ඔය පැනලි තෙන් පාර්ලිමේන්තුවක් කියලා. පාර්ලිමේන්තු ඡන්ද එන්න කලින් පැනලි පටන් ගත්තා. දැන් මේ නාමය ඡන්ද දෙන්න පටන් ගත්තු ගාම මොකද වෙලා තියෙන්නේ? එහෙට පැන්න මෙහෙට පැන්න මේ කට්ටිය එහෙට ගියා. ශ්‍රී ලංකා පක්ෂයේ භාණ්ඩාගාරික එහා පැත්තට ගියා. ඒ විදිහට පැනලි පටන් ගන්න තියෙන්නේ. ඡන්දෙන් පස්සෙත් මේ හිටපෙට පැනලි තියේ වාසි වෙනුවෙන්. ඉතින් ඒ නිසා එවැනි තත්ත්වයක් තුළ අපේ රටේ ජනතාවගේ අරමුණු බලාපොරොත්තු ඉටු කර ගැනීම සඳහා වෙච්ච විශේෂ බලයක් පාර්ලිමේන්තුව තුළ ඕන වෙනවා. අපි විශ්වාස කරන්නේ පාර්ලිමේන්තුව තුළ හැදෙන ඕනම ආණ්ඩුවක් මට්ටු කරලා ඒ ආණ්ඩුව පාලනය කරලා ඒ ආණ්ඩුවෙන් ජනතාවගේ ඕමනාවන් ජනතාවගේ අයිතිවාසිකම් දිනා දීම සඳහා වෙච්ච බලයක් තියෙන්න ඕන. ඒ බලය තමයි අපි මේ මොහොතේදී මේ අපේ රට ජනතාවගෙන් ඉල්ලන්නේ. ඒ නිසා පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු මට්ටු කරලා ආණ්ඩු පාලනය කරලා ආණ්ඩු කරවමින්
ජනතාවගේ උමනා දිනා දෙන්න ජනතාවගේ අවශ්‍යතා ඉටු කර දීම සඳහා අවශ්‍ය වෙන දැවැන්ත ශක්තිමත් බලයක් මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතා විමුක්තියට ලබා දෙන්න මේ පාර්ලිමේන්තුව තුළ ජනතා විමුක්තිය නියෝජනය උපරිමයෙන් වැඩි කරන්න කියන ඉල්ලීම අපි කරන ජනතාවගෙන් අපි විශ්වාස කරනවා අපේ රටේ ජනතාවයකට එමුකන් දීලා ඒ තැනට ඒ ශක්තිය අපට ලබා දෙවි කියලා ජනතාව වෙන්නේ. මොකද ජනතා විමුක්ති පෙරමුණට ඡන්දයක් දීලා කිසියම් බලයක් ලබා දීලා තියෙනවා නම් කවදාකවත් ඒ බලය අපි ජනතාවට විරුද්ධව පාවිච්චි කරලා නැහැ. ඒ බලය කවදාකවත් අපි අපට වාසි ගන්න පාවිච්චි කරලා නැහැ. අපි අපේ පක්ෂයේ නායකයන්ට තනතුරු ගන්න වරප්‍රසාද ගන්න මේ බලය පාවිච්චි කරලා නැහැ. හැම විටකම අපිට පාර්ලිමේන්තුව හෝ වෙනත් ඕනම ආයතනයක කිසියම් බලයක් තිබ්බනම් අපි මේ බලය පාවිච්චි කරලා තින්නේ මේ රටේ ජනතාවට අයිතින් දිනා දෙන්න, රට රකින්න, රට හදන්න, රට යහමඟ ගෙනියීම සඳහා මැදිහත් වෙන තමයි මේ බලය පාවිච්චි කරලා තියෙන නිසා එවැනි බලයක් දැන් අපේ රටට ඕන. ඒක ලොකු බලයක් ඕන. ඉතින් අන්නේ අවශ්‍ය කරන බලය ඊළඟ පාර්ලිමේන්තුවේ හදන්න කියන ඉල්ලීම අපි කරනවා. ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ තෝරගන්න, බලවත් කරන්න, අපිත් එක්ක අත්වල බැඳ ගන්න කියන ඉල්ලීම අපි කරනවා. ඉතින් මෙන්න මේ ඉල්ලීම සඳහා අපි අපේ ප්‍රචාරක ව්‍යාපාර ආරම්භ කරලා තිනවා. මම කලින් කිව්වා වගේ අපි අද පටන් ගන්නවා මහරගමෙන් අපේ ප්‍රචාරක රැලි ප්‍රචාරක වැඩපිළිවෙල. ඊට පස්සේ බලාපොරොත්තු වෙනවා රට පුරාම හැම දිස්ත්‍රික්කයකම ප්‍රධාන රැලි අවම වශයෙන් 100ක්වත් පවත්වන්න. ඒ වගේම ප්‍රාදේශීය රැලි ජනහමු 1000ක් පවත්වන්න අපි සැලසුම් කරලා තියෙනවා. ඊට අමතරව පෝස්ටර් ව්‍යාපාර සහ නවීන තාක්ෂණය උපයෝග කරගත්තු විවිධ ප්‍රචාරක ව්‍යාපාර හරහා අලුත් ජන කණ්ඩායම් අතරට යන්න අපි සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම ඔබ කවුරුත් දන්නවා අපිට අපේ රට හදන ප්‍රතිපත්ති මාලාවක අවශ්‍යතාවය තියෙනවා. ජනතා විමුක්තිය මේ සඳහා වෙච්ච මූලධර්ම සහිත ප්‍රතිපත්ති මාලාවක් අපේ දැක්ම කියලා අපේ පහුගිය සමුළුවේදී අපි සම්මත කරගත්තා. අන්නේ අපේ දැක්ම කියලා අපි සම්මත කරගත්තු ඒ ප්‍රතිපත්ති මාලාවේ මූලධර්ම මත පදනම් වෙච්ච වැඩපිළිවෙලක් අපි සකස් කරමින් ඉන්නවා. ඒ සඳහා අපි පහුගිය කාලේ ජනතාවගෙන් අදහස් ගත්තා. ඒ වගේම විවිධ ජන කණ්ඩායම් මුණ ගැහුණා. විශ්වවිද්‍යාලාචාර්යවරු, කලාකරුවෝ, වෛද්‍යවරු, දේශීය වෛද්‍යවරු, පරිසරවේදීන් වැනි කණ්ඩායම් මුණ ගැහලා සාකච්ඡා කරලා ඒ හැම දිනාගේම අදහසුත් අරගෙන අපි ප්‍රතිපත්ති මාලාවක් සකස් කරන මේ මැතිවරණය සහ මැතිවරණයෙන් ඉදිරියේදී රට හදන්න පුළුවන්. ඒ ප්‍රතිපත්ති මාලාව එළි දක්වමින් ඒ ප්‍රතිපත්ති මාලාවත් එක්ක ඉදිරියට එන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒක අනුගතොත් තමයි අපේ ප්‍රතිපත්ති මාලාව එළි දැක්වීම සඳහා අපි විශේෂ සමුළුවක් ඇඳවලා තියෙනවා. ඒ විශේෂ සමුළුව ප්‍රතිපත්ති එළි දැක්වීමේ විශේෂ මහා සමුළුව මේ මාස 22 වෙනිදා උදේ සුගතදාස පුරස්ත ක්‍රීඩාංගණයේ පවත්වන්න අපි තීන්දුව කරලා තියෙනවා. එතකොට මේ ප්‍රතිපත්ති මාලාවත් ඉදිරිපත් කරගනිමින් අපි මෙතනට එනවා. අපි හිතන මේ මොහොත වෙනකොට රට හදන්න පුළුවන් ප්‍රතිපත්ති මාලාවක් සහ ඒ ප්‍රතිපත්ති ක්‍රියාවට නගන්න පුළුවන් හොරබොරු නැති ධෛර්ය සම්පන්න නායකත්වයක් සහ සමාජිකත්වයක් සහිතව ඉන්න පුළුවන් එකම පක්ෂ බවට ජනතා විමුක්තියටපත් වෙනවා. ඒ නිසා අපේ රටේ ජනතාවට තෝරා ගැනීමට අපි හිතනවා අමාරුවක් නැහැ මේ මොහොතේදී. නිසා ඊටා පැහැදිලිවම මේ මොහොතේ රට හදන්න පුළුවන් තමන්ගේ වචනට වග කියන ජනවරමට වග කියන හොරබොරු නැති දේශපාලන ව්‍යාපාරය හැටියට ප්‍රතිපත්ති ගරුක දේශපාලන ව්‍යාපාරයට ප්‍රතිපත්ති තියෙන විතරක් නෙවෙයි ඒ ප්‍රතිපත්ති ක්‍රියාවට නගන්න ඕන කරන නායකත්වයක් තියෙන දේශපාලන ව්‍යාපාරය හැටියට තෝරා ගැනීමට තියෙන ජනතා විමුක්ති පෙරමුණ සහ ජනතා විමුක්තිය තෝරාගෙන ජයග්‍රහණය කර යන ගමනට දායක වේවි කියලා අපි විශ්වාස කරනවා. අපි එලෙස දායක වෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ මැතිවරණයේදී ඉතිහාසයේ කරගත්තු වැරද්ද කරගන්න නැතුව නැවත පසුතැවිලීමේ තීන්දුව ගන්න නැතුව අපි හැමදෙනාම සිංහල දෙමළ මුස්ලිම් ભેදයකින් තොරව අපි හැමදෙනාම එකට එකතු වෙලා අලුත් දේශපාලන ගමනක් යන පෙළ ගෑමු. ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සමග මේ මැතිවරණයේ අත්වල බැඳ ගමු කියන ඉල්ලීම අපි අපේ රටේ ජනතාවගෙන් කරනවා. අපි තම ප්‍රතිශතය බැලුවේ නැහැ. නමුත් අපි හැම දිස්ත්‍රික්කයකම වගේ කාන්තාවන් ඉදිරිපත් කරන්න උත්සාහ කරා. කාන්තාවන් ඉන්නවා. අපි ජාතික ලැයිස්තුවෙත් කාන්තාවන් කීප දෙනෙක් ඉන්නවා. ඒ නිසා අපි හැම විටකම අපේ ලැයිස්තුව හදද්දී සිංහල දෙමළ මුස්ලිම් කියන ජාතිකත්වයන් හැමෝටමත් අවස්ථාව ලැබෙන්න, තරුණ අයට අවස්ථාව ලැබෙන්න, ඒ වගේම කාන්තාවන්ට අවස්ථාව ලබා දෙන විදිහට ලැයිස්තු සකස් කරලා තියෙනවා. අවදානම් වෙලා තියෙන රාජපක්ෂ පාලනයේ රාජපක්ෂ පවුල. ඒතකොට රාජපක්ෂම කේන්ද්‍ර කරගෙන මැතිවරණ ව්‍යාපාරය යන බව තමයි මේකට
දකින්න ලැබෙනවා. ඇයි එහෙම වෙන්නේ? ඔහු ජයග්‍රහණය කරත් ඔහු කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විදියට. ඔව් ඇත්තටම අපි හිතන්නේ මේ දැන් මේ මැතිවරණයේ මූලික එක රාජපක්ෂ විරෝධයට පමණක් සීමා වෙන අපි ලැස්ති වෙන්නේ නැහැ. රාජපක්ෂවරු මේ රට කරපු අපරාධ විනාශය සහ නැවත කරන්න හදන දේවල් සම්බන්ධ ජනතාව දැනුවත් කිරීම දිගට කරන්න ඕනකම තියෙනවා. ඒක අමතක කරන්න හොඳ නැහැ. නමුත් අපි හිතන්නේ කවුරක්වත් රාජපක්ෂ බිහිතියක් නම් හදාගන්න ඕන කමක් නැහැ. මොකද මේ ජනාධිපතිවරුනේ ඉල්ලනකොට මහා බලයක් තිබිලා ජනාධිපතිවරුන් ඉල්ලලා ජනාධිපතිකම තියාගෙන ආණ්ඩුවක් තියාගෙන පළාත් සභා තියාගෙන පළාත් පාලන ආයතන තියාගෙන මල්ලි ආරක්ෂක එල්ලකම්කමේ තියාගෙන අනිත් මල්ලි ආර්ථික සංවර්ධන ඇමතිකමේ තියාගෙන මේ ඔක්කොම තියන් ජනාධිපතිකම ඉල්ල පෙරදිච්ච මහින්ද රාජපක්ෂ මහත්තයා ඊට පස්සේ පෙරදිලා මැදමුණට වීසිලා ඉඳලා ඔය පන්සල් ගානේ ඇවිදලා දැන් ඔය ඡන්දිල්ලනෝ කුරුණෑගලින් අඩු ගානේ හම්බන්තොලින් ඡන්දිල්ලන බැරිලා තියෙනවනේ මහින්ද රාජපක්ෂ මහත්තයා උපංගමෙන් ඡන්දිල්ලන බැරි වෙච්ච මහින්ද කෙනෙක් දැන් ඉන්නේ අඩු ගානේ දකුණෙන් ඡන්දිල්ලන බැරිලා තියෙන මහින්ද රාජපක්ෂ මහත්තයාට. ඒ නිසා අපි හිතන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා දැන් වැටෙනුන් තැනට වැටලා තියෙන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයාට අපේ රටේ මෙතනින් එහාට දේශපාලන අනාගතයක් තියෙනවා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා මේ කවුරුත් මහින්ද බීතියක් නම් හදාගන්න ඕන කමක් ඇත්තෙම නැහැ. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහත්තයා කියලා කියන්නේ හදිස්සියවත් පෙරදිලාවත් මන්ත්‍රීකමක් ගත්තත් මන්ත්‍රීකම දිගට තියාගන්න වෙන්නේ නැති කෙනෙක්. මොකද එතුමා කරලා තියෙන සමහර මේ මූල්‍ය වංචා වගේ දේවල් සම්බන්ධ පරීක්ෂණ පටන් ගත්ත ගමන්ම ඉතා ඉක්මනින් අධිකරණයට ඉස්සරහට ගිහිල්ලා දඬුවම් ලබන්න වෙන කෙනෙක්. ඒකට අපි කවුරුත් දන්නවා අපේ රටේ අධිකරණයෙන් දඬුවම් ලැබුවම මන්ත්‍රීකම් කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා එතුමා මන්ත්‍රී වෙයි කියලා අපිට විශ්වාසයක් ඇත්තේ නැත්නම් මන්ත්‍රීකමක් වුණත් දිගට තියන් ඉන්න හම්බෙන්නේ නැහැ. මොකද එයා මේ තමන් පාලන කාලය කරපු වැරදි වලට අධිකරණ ඉස්සරහට ගිහිල්ලා දඬුවම් ලැබිය යුතු වර්ගයේ කෙනෙක් නිසා අපි හිතන්නේ ඒකේ තරම් බරපතල ප්‍රශ්නයක් වෙනවා. අපිට තියෙන මෙන්න මෙහෙම. අපේ රටේ මේ බලයේ ඉල්ලන මේ කණ්ඩායම් දෙක විසීම මේ රට කරලා තියෙන ඇත්ත හානියක් තියෙනවා. ඒකත් විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාලනය තුළ මේ රට කරපු දේශපාලන විනාශය හානිය තියෙනවා. ඒක ජනතාවට නැවත මතක් කර දෙන්න ඕනකම තියෙනවා. මතක් කර දීලා අපේ රටේ ජනතාව අලුත් දේශපාලන මගකට පෙළගස්සන්න ඕන. ඒ සඳහා නායකත්වයේ දීම මඟ පෙන්වීම අපේ රටේ ජනතාවට මඟ පෙන්වන මාලිමාවක් ලෙස කටයුතු කිරීමේ වගකීම අපට පැවරලා තියෙනවා. අපි සූදානම් ඒ වගකීම ඉටු කරන්න. මේ ජනාධිපතිවරයා උස්තාම කිය පුද්ගලෙක්. ඔහුට යම් ආරක්ෂා ප්‍රතිචාරයක් ලැබෙනවා. ඔහු අපේක්ෂකයෙක් විදිහට එනකොට ඒ ආරක්ෂා ටික ඔහුට තියෙනවා. නමුත් අපේ ව්‍යවස්ථාවේ නෑ යම් ජනාධිපතිවරයෙක් ඉස්ලාම කියන මන්ත්‍රීවරයෙක් විදිහට නැවත පාර්ලිමේන්තුවට ඉල්ලනවා නම් ඔහු කෙලෙසට ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා. මේ තත්ත්වයේ තුල යම් අරුතයක් තියෙනවා. ඔහුට ඒ ලැබිලා තියෙන ආරක්ෂාවට ඔහු පාවිච්චි කරනවා මේ මන්ත්‍රීතුලිය ලබා ගැනීම සඳහා. මේ තත්ත්වය කොහොමද? ඔව් දැන් මේක එක පැත්තකට ගත්තොත් නීතිය සම්බන්ධ ප්‍රශ්නයක්. දැන් විකෘති වෙලානේ මේ ඔක්කොම තියෙන්නේ. මේට කලින් කවුරුවක්වත් නොකරපු જાතියේ බාල වැඩ මහින්ද රාජපක්ෂ මහත්තයා කරනවා. බලේ ඉන්න කාලෙත් කරා බලයට පස්සෙත් කරමින් යනවා. දැන් එතුම මේ හදන්නේ අර හරියට ගත්තොත් එimhe පොලිසිය පොලිස් පතකම කරන් ඉඳලා පොලිස් පතකමෙන් විශ්‍රාම ගියාට පස්සේ ආයි පොලිසියක OIC වෙලා යනවා වගේ වැඩක් නෙමෙයි කරන්න යන්නේ. ඉතින් එතකොට ප්‍රශ්න මතුවෙනවා තමයි. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයාට හිටපු ජනාධිපති හැටියට ආණ්ඩුවෙන් දීපු වරප්‍රසාද ගණනාවක් තියෙනවා. ඒක මේ ඡන්දය පාවිච්චි කරගනි. මොකද එයා හැමදාම ඡන්ද කරලා තියෙන්නේ තමන්ගේ සල්ලි වලින් තමන්ගේ හයියෙන් නෙවෙයි. ආණ්ඩුව වල සල්ලි වලින් ආණ්ඩුව වල හයියෙන් අනුන්ගෙන්ම තමයි කරලා තියෙන්නේ. මේ පාරත් ඒක කරගනි. නමුත් අපි දකින විදිහට ගත්තොත් තමන්ට සදාචාරයක් නැස එක පාවිච්චි කරගනීවි. නමුත් ඒව වළක්වන්න අදාළ නීති අපි හිතන්නේ මේ මොහොතේ ගත්තොත් එහෙම අඩුයි කියලා. මොකද මෙහෙම තත්ත්වයක් මිට කලින් වෙලා නැති නිසා. නීති තිබ්බත් අපි දකින්නේ මේගොල්ලෝ නීති රකින්න අය නෙවෙයි. දැන් මේ තියෙන්නේ මේ නීති වලින් මේ ගැට ගන්න එකක් නෙවෙයි තියෙන්නේ. අපේ රටේ ජනතාවට තේරෙන්න ඕන මේ යන මේ හදන සංස්කෘතිය මේ කරන කටයුතු ජයග්‍රහණය කරවන්න ඕන ඒව නෙවෙයි මේව පරද්දන්න ඕන ඒවා. මේව නතර කරන්න ඕන නිසා ජනතාව අතේ තීන්දුවක් තියෙනවා. මෙවැනි වරප්‍රසාද පාවිච්චි කරන මෙලෙස හැසිරෙන බලයට කෑදරකමින් හැසිරෙන අයව තියන්න ඕන තැනක්. ඉතින් අපි හිතනවා ජනතාව තීන්දුවක් කරන් ඒගොල්ලෝ තියන්න ඕන තැන තියාවේ කියලා.
පහුගිය කාලේ වංචා දූෂණ වලට සම්බන්ධ කට්ටියට අධිකරණ ඉස්සරහට ගේන්න පරීක්ෂණ කරන වැඩේට ගත්තාම ඒකට අපි ලොකු මැදිහත්වීමක් කරා යමක් කරමින් ගියා. ඒවට කිසියම් බාධාවක් ජනාධිපතිතුමාගේ පැත්තෙන් සහ අගමැතිතුමාගේ පැත්තෙන් සිද්ධ වුණා. ඒක කවුරුත් දන්න දේ. ඒක බොරු නෙවෙයි. ඒ නිසාම අපිත් විශ්වාස කරන්නේ මේ මොකක් හරි වෙච්ච ගමන් මේගොල්ලෝ හැදෙන මොකක් හරි ආණ්ඩුව, හවුල් ආණ්ඩුව වර මොකක් හරි ආණ්ඩුව මේවා තමන්ගේ කැමැත්තෙන් කරයි කියලා. ඒ නිසා අපි කියන්නේ ජනතා විමුක්ති පෙරමුණට මේ ආණ්ඩු හසුරුවන බලය දෙන්න කියලා. ආණ්ඩුවක් යමක් කරන්න නැත්නම් ඒක කරවන්න පුළුවන් බලයක් අපිට තියෙන්න ඕන. ඒ බලය අපිට තිබ්බොත් අපි ඒක කරවනවා. අපිට කරන්නත් පුළුවන්, කරවන්නත් පුළුවන්. ඉතින් අපි ජනතාවට කියන්නේ නිසා හොරු ටික අල්ලලා වොන්ට දඬුවම් කරන්නම් ඒක ආණ්ඩුව කරන්නේ නැත්නම් ඒ වැඩේ කරවන්න පුළුවන් බලයක් අපට දෙන්න. මේ රටේ මහජන මුදල් වංචා කරන එක නවත්තන්න ආණ්ඩුව මැදිහත් වෙන්නේ නැත්නම් ඒක නවත්තීමට අදාළ කරන බලය අපට දෙන්න. කවුරු හරි කෙනෙක් වැරද්දක් කරාම වැරද්දෙන් දඬුවම් කරන්නේ නැත්නම් ඒ දඬුවම් කරවන්න ඕන කරන බලය අපට දෙන්න. රට වැරදි පාරක් ගෙනියනවා නම් ඒක අනිත් පැත්තට හරවන්න පුළුවන් බලය අපට දෙන්න. එතකොට අපට පුළුවන්කම තියෙනවා ඊට මැදිහත් වෙලා ජනතාවගේ උවමනාවට අනුව කටයුතු කරන්න. ඉතින් අපි අර ආණ්ඩු හසුරුවන ආණ්ඩු මට්ටු කරන බලයක් පාර්ලිමේන්තුව අපට දෙන්න කියලා කියන්නේම ඔන්න ඔය උගමතු කරන ප්‍රශ්න නිසාම තමයි. දැන් සාමාන්‍යයෙන් ඔබතුමාලා කරන පරපතල චුන්දනාව දිනු අනිත් දෙගොල්ලන්ට. මොකද ඒගොල්ලෝ හදියම් කරලා තියෙන නිසා ඒගොල්ලන්ට යම් භාවිතාව පිළිබඳ භාවිතා ගන්න පුළුවන්. දැන් ඔබලා මේ වලට රජයක් කරලා නැහැ. ඔබලා කොහොමද මේ ජනතාවට මේක තහවුරු කරලා මේ සාක්ෂි වශයෙන් දෙන්නේ? අපි මේක මේ විදිහටම කරනකොට ඔබතුමා කරලා නැති හින්දා මේ ආවට පස්සේ ඔක්කොම නරක වෙන්නේ. උඩු කාලේ උතරවල කාලේ ඔක්කොම හොඳ යහපත් මිනිස්සු ඇතුළට ගිහිල්ලා ඔය පාර්ලිමේන්තුවට ඇතුළට ගියාට පස්සේ තමයි ඔක්කොම මේ ඔය ව්‍යාපාර වලට ඇතුල් වෙලා තියෙන්නේ. ඉතින් ඔබලත් එහෙම මේ දෝගල අපිට නැත්තර ආවා තියෙනවා. පළවෙනි අපි කියන්නේ අපිට දීලා බලන්නකෝ අවුරුදු 5ක් 67ක් දීලා තින්නේ මේ දෙගොල්ලන්ට මාරුවට දීලා බලන්න වෙන නිසා අපිට 5ක් දීලා බලන්න. අපිත් ඒ වර්ගේ නම් අයින් කර දාන්න පුළුවන්. දෙක අපි පාර්ලිමේන්තුවට යන අලුතෙන් නෙවෙයි. අපි 1994 ට පාර්ලිමේන්තුවේ ඉන්නවා. එතකොට අපි පෙන්නලා තියෙන 94 ට පාර්ලිමේන්තුවේ ඉඳගෙන අපි කොහොමද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැසිරුණේ කියලා. අපේ පක්ෂයේ එක විටක එක මන්ත්‍රීවරයෙක් පුංචි වැරද්දක් කරාම අපි පස්සෙන් දහුව පාර්ලිමේන්තුවෙන් ඉවත් කරලා පක්ෂෙන් අයින් කරා. එහෙම පක්ෂ ලංකාවේ තව තියෙනවද? එකක්වත් නැහැ. අපි විතර එහෙම කරලා තියෙන්නේ. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තම අපි අවුරුද්දක් ආණ්ඩුවක හිටියා. ආණ්ඩුව ඇදුන නැතුණාට. ඇමතිකම් කරා. මොනවද තින් චෝදනා අපිට මොකක්වත් නැහැ. අපි ඒ කාලේ අමාත්‍යාංශවල වියදම් අඩු කරලා කවුරුත් එක්ක එකතු වෙලා හොඳ යමක් කරන්න මැදිහත් වුණා. තාමත් ඒවා සිහිපත් කරන අය ඉන්නවා. ආණ්ඩු මොකුත් නැතුව අපි සුනාමිය ආපු වෙලාවේ අපි මුළු පක්ෂෙ මැදිහත් වෙලා සුනාමිය විතරපත් වෙච්ච අයට සහන සැලසුවා. හැබැයි ආණ්ඩු මොකද කරේ? සුනාමිය සල්ලි හොරකම් කරා. මන්ත්‍රාධිපති පක්ෂ මහත්තයාත් එහෙම චෝදනා තිබ්බා. දැන් ඔය රාඩා එක සම්බන්ධ පරීක්ෂණයත් ඒකට. ඒ නිසා ආණ්ඩු නොකර ඉඳද්දිත් අපි පාර්ලිමේන්තුවෙන් ඉඳද්දි ඔප්පු කරලා තියෙනවා වංචා දූෂණ නැතුව හොඳට වැඩ කරන්න පුළුවන් අපිට කියලා. ඉතින් අපේ අභියෝගී ජනතාවට අපි කියන්නේ කිසියම් නිකන් විචිකිච්ඡාවක් තියෙනවා නම් අපිට අවුරුදු 5ක් දීලා බලන්න. ඒක මෙහෙම ගනින්නකො. මහින්ද විජේසේකර මහත්මයා. මමත් 1971 ටය 5ක දේශනයකට සවන් දුන්නා. මධ්‍ය මහාවිද්‍යාලයේ දෙනියායි. තුමා බොහොම හිටිය මේ තියෙන මේ ප්‍රතිපත්තිත් එක්ක දිගට හිටපු කෙනෙක්. ඊළඟට ආසන්න මේ වර්තමාන කාලීනව ඉන්නවා විමල් වීරවංශ. මොකදයි මේ ප්‍රතිපත්තිය නෑ ඒක කියලා කතික බොහොම හොඳට තිබුණා. දැන් ඔබතුමාලට ඒ දෙන්න ගැන මොකද කියන්නේ බොහොම හොඳ දෙන්නේ වශයෙන් ඔබ විවේචනේ දැන් මේ දෙන්න කොහොමද අද වෙනකොට ඒ දෙන්න අපිපත් ඒ දෙන්න ජනතා විමුක්ති පෙරමුණ නැති නැහැ කියලා මම හිතන ඔබතුමා දන්නවා කියලා. ඒ දෙන්නම දැන් ජනතා විමුක්ති පෙරමුණ නෙවෙයි. ඕනේ මම කියන්නේ මේ අර ඉඳලා දීලා මේ පාර්ලිමේන්තුවට ගියාමනේ මේක වෙලා නැත්තේ ඒක මම කියන්නේ. අපි කියන්නේත් ඒක තමයි එවැනි අයට ජනතා විමුක්ති පෙරමුණ ඉන්න බෑ. ලෝකේ කොහේ හිටියත් අපිට කමක් නැහැ. ඒගොල්ලෝ කුණු ගොඩවල් තෝරගන්නවා. කුණු එකතු කරන කට්ටිය ඒගොල්ලෝ ඒ කුණු එකතු කරගන්නවා. අපි කුණු එකතු කරන්නේත් නැහැ. කුණු ළඟ තියාගන්නෙත් නැහැ. අපි කුණු අයින් කරන පක්ෂයක්, සුද්ධ කරන පක්ෂයක් නිසා අපි අපේ කුණු අයින් කරනවා. ඒ කුණු බාර ගන්න වෙන කුණු ගොඩවල් තියෙනවා. ඒ කුණු ගොඩවලට ඡන්ද දෙන්නේ නැතුව මේ කුණු අයින් කරන රට සුද්ධ කරලා තියන්න පුළුවන් පක්ෂයක් ලෙස අපිට ඡන්ද දෙන්න කියලා අපි කියන කතාවට. ආයතන මේ පක්ෂෙත් කුණු ගොඩවල් තිබිලා තියෙනවා. අමාරුම කෙලවර දාලා තියෙනවා. ඕන පක්ෂයක එහෙම දේවල් වෙන්න පුළුවන්කම තියෙනවානේ. එකම දේ තමයි අපේ වෙනස කවුරු හරි වැරද්දක් කරොත් වැරදි වුණොත් එහෙම අපි ඒව තියන් ඉන්නේ අයින් කරනවා. මේ පක්ෂ දෙක වෙලා තියෙන මොකද්ද? කිසි කෙනෙක් අයින් කරගන්න බෑනේ. පරණයටම දෙනවානේ. ඒ නිසා දැන් ඕනකම තියෙන ඒක. ඒ නිසා මම හිතන්නේ ජනතාවට තෝරගන්න තියෙන ඕක තමයි. පිළිමහත් දැන් අපි දැක්ක පක්ෂේ ඉඳලා
පසු කීපයක් හැදුණා. මෑතකාලීනව සෝමවංශ අමරසිංහ මහත්තයා බලපතල චෝදනාවක් කරනවා විශේෂයෙන් නායකත්වයේ ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණට විශේෂයෙන් කැසිනෝ මුදලාලිලා කියලා කිව්වේ. කැසිනෝ මුදලාලිලාගෙන් සල්ලි අරගෙන ජනතා විමුක්ති පෙරමුණේ මූලික ප්‍රතිපත්ති පාවා දුන්නා. එතන දැඩි හිස්තැනක් තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ පිහිටවපු ප්‍රතිපත්තිය අතරතුර ලොකු හිස්තැනක් ඇති කරලා තියෙනවා. ඒ නිසා ඔහු ඒ හිස්තැන පුරවන්න ඔහු පක්ෂයක් පිහිටෙවුවා කියලා. සහ ඉදිරියේදී මේ ගනුදෙනු කරපු අනිත් පාර්ශවය ඒ ගනුදෙනු මොනවද කියලා එළියට දායින්නේ. මොනවද මේ ජනතා විමුක්ති පෙරමුණ කැසිනෝ මුදලාලිත් එක්ක කරපු ගනුදෙනු? අර අපේ මේ ජනවහරේ කතාවක් තියෙනවා කියන්නා කෙසේ කීවත් අහන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි කියලා. අපි තුන් සිහිබුද්ධිය තියෙන ජනතාව අහන ජනතාව ඔවා පිළිගන්නේ නැහැ කියලා. මොකද මේ රටේ කවුරුත් දන්නව මම හිතන්නේ අපිට හොඳට ඔබ දන්නවා ජනතා විමුක්ති පෙරමුණට කැසිනෝ කාර්යයෙන් හරි කුඩු කාර්යයෙන් හරි නැත්නම් එතනොල් කාර්යයෙන් හරි සල්ලි කුට්ටියන පක්ෂයක් නෙවෙයි අපි. අපි සමාජික මුදල් එකතු කරන හිතවතුන්ගෙන් ආධාරයක් එකතු කරගන්න සහ අපේ මුදල් ටික ඉතාමත් අර පරිස්සමෙන් වියදම් කරන පක්ෂයක් අපි නාස්ති නොකරන පක්ෂයක් අපි. ඒ නිසා අපිට මුදල් සම්බන්ධ ලොකු ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඔබ අපිට කියන්න අපිට කැසිනෝ කාර්යයෙන් සල්ලි කුට්ටි ගණන් එනවා නම් අපි ඊට පස්සේ මොකද ඒ සල්ලි වියදම් කරලා අපිත් එනං අපිට වාසි ගන්න නොයෙක් විදිහට කරන්න කඳුන. අපි කවදාවත් මේ අපිට අපේ මාධ්‍යවේදීන් ටික ඇඳවලා කීයක් හරි දීලා තිනවද අපි ගැන ලියන්න කියලා කීයක්වත් දීලා තිනවද? මම හිතනවා ඕගොල්ලෝ කාටවත් සත පහක් දීලා නැහැ අනේ අපි ගැන ලියන්න කියලා. අපි ඕගොල්ලෝ කැඳවලා තැනකට ගියලා තරුපයි හොටලන් කියලා හොඳට කන්න බොන්න ලැප්ටොප් එක ගන්න දීලා තිනවද? එහෙම දීලා නැහැ. ඉතින් අපිට එහෙම සල්ලි නැති නිසා. ඉතින් ඒ නිසා මේ වියදම් කරන ක්‍රමයෙන් හොයාගන්න පුළුවන්කම තියෙනවා අපි ගාව සල්ලි තියෙනවද නැද්ද කියලා නේ. දැනුත් ගත්තොත් මම හිතන්නේ අපි ස්තුතිවන්ත වෙන විශේෂම ගත්තාම මෙතනත් ඇති. අපේ රටේ ජනමාධ්‍යවල වැඩ කරන අයත් සමාජ ජනමාධ්‍ය හිමියොත් ජනතා විමුක්ති පෙරමුණ මේ කරන කාර්යභාරය පිළිබඳව පැහැදිලා අපට අවස්ථාවක් දිය යුතු කියලා විශ්වාස කරලා අපිට ඊටාම ගොඩක් උදව් කරමින් ඉන්නවා. බොහෝ විට ගත්ත මුදල් පැත්තක තියලා උදව් කරමින් ඉන්නවා. අපිට දැන්වීමක් දාගන්න ගත්තොත් මුදල් නැතුව දැන්වීමක් දාන්න කැමති වෙච්ච මේ මාධ්‍ය ආයතන එහෙම දාදීලා තියෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා ඒගොල්ලන්ට. ඉතින් අපි එහෙම ඒගොල්ලෝ ගාවට ගිහලා මේ අපිට සල්ලි නැහැ එකක් දා දෙන්න පුළුවන්ද කියලා අහන්නෙම කැසිනෝ කාර්යයෙන් සල්ලි අපිට එන්නේ නැති නිසා. ඉතින් ඒක නිසා ජනතා විමුක්ති පෙරමුණෙන් ගියපු හුඟ දෙනෙකුට ජනතා විමුක්ති පෙරමුණට දොස් කියනව හැරෙන්න වෙන මොකද්ද කරන්නේ? අපි බලන් තින්නේ ඒක නෙවෙයි. මේ ජනතා විමුක්ති පෙරමුණට දොස් කියලා එළියට බහැපු බොහෝ දෙනා අද මොකද්ද කරලා තියෙන්නේ මොකද්ද ඒගොල්ලන්ට වෙලා තියෙන්නේ? අපට වඩා හොඳ පක්ෂයක් හදලා තියෙනවද? හැම කෙනාම දේශපාලනයෙන් අනාථ භාවයටපත් වෙලා අවතැන් වෙලා මොකක් හරි පැත්තකට වැටලා තියෙන. ඉතින් නිසා අපි දන්නේ ඔය වගේ කතා මේ සංවාදයකට ගන්න එක පවා වටින්නේ නැති තරම එකක් නමුත් ඔබ අහපු නිසා මම කිව්වේ. ඉතින් ඉතා පැහැදිලි මම හිතන්නේ අපේ රටේ ජනතාව දන්නවා ජනතා විමුක්ති පෙරමුණ එවැනි දූෂිත පුද්ගලයන්ගෙන් යැපෙන පක්ෂයක් නෙවෙයි කියලා.